මේට්‍රිසස් ගැන අයිඩියා එකක් තියෙන හින්දා මම එච්චර බේසික් විදියට කරන්න නැතුව ඉන්නවා. හරි. මෙතන මේට්‍රික්ස් එකක් කියලා කියන්නේ දැන් මේට්‍රිසස් අපිට ඇත්තටම මේ ඒක යොදා ගන්න ඕනි උනේ අර සමගාමී සමීකරණ විසඳන්න. සිමල්ටේනියස් ඉක්වේෂන්ස් තියෙන්නේ. ඒව සෝල්ව් කරන්න ලේසි විදියක් තමයි මේ මේට්‍රිසස් පාවිච්චි වුනේ. පස්සේ මේට්‍රිසස් වල තව තව දඩ සීන් තියෙන හින්දා ඒක ගොඩක් වැදගත්. කියන්නේ දැන් මොනවාද ඔය ඉක්වේෂන්ස් විතරක් නෙවෙයි, ඒ කියන්නේ තව වෙන වෙන සීන් ටිකක් තියෙනවා, වෙක්ටර්ස් වලටත් තියෙනවා. එහෙම හැමතැනම වගේ එනවා. ඒ හින්දා මේ හැමෝම ඒක දැනගෙන ඉන්න ඕනේ. ඒකයි ෆස්ට් සෙම් එකේ මේක තියෙන්නේ දාලා. හරි, මේ ටික මම ඉස්සෙල්ලා කියලා ඉන්නම්. දැන් එක තනි රෝ එකක් තියෙනවා නම්, ඒ කියන්නේ එක රෝ එකක් කොලම්ස් නැහැ. මේක රෝ මැට්‍රික්ස් එකක් කියලා කියනවා. කොලම් මැට්‍රික්ස් එකක් කියලා කියන්නේ මේ වගේ එකක්. මේ ඉන්ටර්නෙට් එකේ ඔකට වීඩියෝස් එහෙම බලනවා නම් මේකට මේ වෙක්ටර් එකක් විදියටත් කියලා කියනවා. දැන් වෙක්ටර් සංකලනය කරන්න පුළුවන්. දැන් මේක රෝ වෙක්ටර් එකක් කියලා කියනවා. මේවා කොලම් එකක් වගේ තියෙන එක කෙලින්ම වෙක්ටර් එකක් විදියට. ඒක මේ එච්චර හිතන්න එපායි කියලා. කොහොම හරි මේ දැන් 1 2 3 කියන එක මේ හිතන්න පුළුවන්. x කෝඩිනේට් එක තියෙනවා, y තියෙනවා, z තියෙනවා. ඒතර 1 2 3 කියන්නේ x ගේ 1යි, y ගේ 2යි, z ගේ 3යි හම්බෙන ලක්ෂ්‍ය තියෙන්නේ. මේ හරි වගේ කියන්නම්කෝ. ඒ පොයින්ට් එකට තියෙන මොකක් හරි මේ පොසිෂන් වෙක්ටර් එකක් ගන්න පුළුවන්. මෙයාව අපි අංකණය කරන්න පුළුවන් මේ විදිහට 1 2 3 කියලා බ්‍රැකට් එකක් දාලා මේ වෙක්ටර් එක මේ හැබැයි දැන් අපි මේ කැම්පස් එකේ නම් ගොඩක්ම ලියන්නේ ඕක කෙලින්ම මේ මෙහෙම ලියන්නත් පුළුවන්. කියන්නේ 1i ධන 2j ධන 3i k කියලා යන්නේ නැතුව කෙලින්ම මෙහෙම ලියන්න පුළුවන්. නැත්නම් අපිට අපේ මැඩම් නම් කරේ මේ ඒකත් මේ විදිහටම තමයි ලිව්වේ. පොයින්ට් එකයි මේ වෙක්ටර් එකයි පැටලෙනවා නම් ඔය කට්ටිය මෙහෙම ලිව්වට අවුලක් නැහැ. මේ ඇන්ගල් බ්‍රැකට්ස් දාලා නෝමල් බ්‍රැකට්ස් දාලා වෙක්ටර් එකක් ලියන්න පුළුවන්. මෙතන යටිර ගහනවානේ. ඒක මේ වෙක්ටර්ස් කරද්දී ඒවා කියන්නම් පස්සේ. කොහොම හරි මේ දැන් ඔය කොලම් එකක් එහෙම දැන් මේ වෙක්ටර්ස් තියෙනවානේ. අපි දැන් වෙක්ටර්ස් මල්ටිප්ලයි කරද්දී මේට්‍රිසස් මල්ටිප්ලයි කරනවානේ අපි. සමානයි c. මම උදාහරණයක් ගත්තොත් මේ වෙක්ටර් එකක් අරගෙන මම කරන වැඩේ තමයි දැන් මේ එක වෙක්ටර් එකක් විතරයි. හරිද? දැන් අපි ගාව වෙක්ටර්ස් තොගයක් තියෙනවා කියමුකෝ. මෙහෙම ගොඩක් තියෙනවා. මේවා ගොඩක් අර රොබොටික්ස් වලදී එහෙම මේ ලේසි මේක. දැන් මෙහෙම වෙක්ටර්ස් තියෙනවා කියමුකෝ. මේ වෙක්ටර්ස් ටික මේ තියෙන විදිහටම මම හරව ගන්නවා. මෙහෙම අංශක 60කින් වගේ හරවන්න ඕනි කියමුකෝ. අංශක 60කින් හැරෙව්වම අලුත් කට්ටියගේ පොයින්ට්ස් ටික මොනවද කියලා අපිට එකපාරම ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේට්‍රිසස්. කියන්නේ මේ කට්ටිය වෙන වෙනම දැන් එක්කෙනෙක් 60න් හරවලා දැන් අනිත් කට්ටියත් 60න් හරවලා කියන්නේ ඒක අර සිස්ටම් එකක් විදිහට අපිට කරන්න පුළුවන්. දැන් මේ කට්ටියම හැමෝම දෙකකින් ගුණ කරපුවාම ඒව ඉතින් හිතලම කියන්න පුළුවන්. අපි කණ්ඩායම් කක්ෂයක් ගැහුවොත් මෙතන අපි කියමු මේ වෙක්ටර්ස් ටික x z තලයේ තියෙන්නේ. මේ තලයේ වටේ අපි මේ රිෆ්ලෙක්ෂන් එකක් ගන්නවා, ප්‍රතිබිම්බයක් ගන්නවා. එතකොට අලුතින් හැදෙන කට්ටිය ඒ කියන්නේ ප්‍රතිබිම්බයක් අරගෙන අංශක 70කින් කරගලා එහෙම එක එක ඒවා කරන්න පුළුවන්. ඒතර ඒක කරපුවාම මේ එක එක කට්ටිය අදාළ තැන් වලට ගිහලා නවතිනවානේ. අන්නේ නවතින තැන අපිට හොයන්න පුළුවන් මේ දැන් මම කියමු මේ 1 2 3යි ගිහිල්ලා නවතිනවා. 2යි
3යි 1යි. හරිද? ඒතර එයාට කරපු ට්‍රාන්ස්ෆෝමේෂන් එක අපිට කියන්න පුළුවන් මේ වෙක්ටර් එකක් යූස් කරලා. මම කරද්දි තේරෙයි. මගේ වෙක්ටර් එක මගේ මේට්‍රික්ස් එක වෙන්නේ මම ලියනවා මෙහෙම එකක්. හරි. දැන් මේක තමයි මගේ මේ A කියන මේට්‍රික්ස් එක. මම T කියලා ලියන්නම්කෝ ඒක. ට්‍රාන්ස්ෆෝමේෂන් එක මේක තමයි මගේ වෙක්ටර් එක. මේක තමයි රිසල්ට් එක කියන්නම්කෝ. රිසල්ට් වෙන වෙක්ටර් එක. එතන මගේ අවශ්‍ය වෙක්ටර්ස් ටික මෙතන. මම එක්කෙනා ගෙනහිල්ලා දැම්මම දැන් මම පළවෙනි එක්කෙනාගේ වෙන එක්කෙනා පළවෙනි එක්කෙනාට වෙන වැඩේ දන්නවා. 1 2 3 2 3 එකට යනවා. හරිද? එතකොට මට දැනගන්න ඕනේ දැන් මම මේක පස්සේනේ ලිව්වේ. ඒක අමතක කරන්න. මේ වෙක්ටර් එක මේ වෙක්ටර් එකට අපි ට්‍රාන්ස්ෆෝම් කරනවා. එතකොට දැන් මේව හිතන්නකෝ. රොබෝ කෙනෙක් ඉන්නවා. එයාගේ මොකක් හරි ඔය අතක් කියන්නකෝ. ඔය අත මෙහෙම වෙන තැනකට ගෙනිච්ච වගේ එකක්නේ. හරිද? එතකොට අපිට අර මේ මේට්‍රිසස් යූස් කරලා මේ අනිත් කට්ටියවත් දැන් මට මේක මෙතන කියන්න හරියටම තේරෙන්නේ නැහැ කොහොම හරි. දැන් අනිත් මේ දැන් එකකට වෙච්ච එකකින් අපි ට්‍රාන්ස්ෆෝමේෂන් එක මොකක්ද කියලා දන්නවනම් දැන් මෙයාවත් දැන් මෙහෙම හිතන්න මේ අත මම මෙතෙන්ට හරවලා පස්සේ කරන්නේ මම මෙතෙන්ට ගෙනවා කියමුකෝ. ඊට පස්සේ මට කරන්න ඕනි මේ මෙතන තියෙන මෝටර් එකෙන් අන්න ඒ සීන් එකම කරන්න ඕනි. ඒතර අන්තිමට අත එන්නේ මේ වගේ තැනකට. ඒ කියන්නේ මේට්‍රිසස් වලින් කරන්න පුළුවන් ටික මම මේ කියන්නේ. ඒතර ඉස්සෙල්ලාම ට්‍රාන්ස්ෆෝමේෂන් එක දැම්මේ මෙතන මෝටර් එකකට. එයාට කියනවා මේක කරන්න කියලා මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක. ඒතර මෙතන තිබ්බ වෙක්ටර් එක මෙතෙන්ට ගියා. මේකට සාපේක්ෂව හිතන්න පුළුවන්. මේ වෙක්ටර් එක මෙතෙන්ට ට්‍රාන්ස්ෆර් වුණා. ඊට පස්සේ ඒ ට්‍රාන්ස්ෆෝමේෂන් එක කරන මෙතන තියෙන මෝටරේට. ඒතර ඒකට සාපේක්ෂව මෙතන වෙක්ටර් එක අර කලින් තිබ්බ හැරවිච්ච ප්‍රමාණයම වගේ එක දැන් මේක හැර වෙනවා. අයිඩියා එකක් තේරෙනවනේ. ඒතර මම අර මේක මොකද්ද කියලා ට්‍රාන්ස්ෆෝමේෂන් එක දන්නවනම් මට මේ මෙතෙන්ටත් ඒක කරන්න පුළුවන්. ඒතර ඔය වගේ මූවමන්ට්ස් එන තොගයක් තියෙනවනේ. ඒතර ඒ ඔක්කොම දැන් එකින් එක කරන්න බෑනේ. අපි අර දැන් ගොඩක් ඇකියුරේට් වෙන්න ඕන නම් හරියටම මෙතන ඉඳන් ගිහිල්ලා හරියටම මෙතනින් සෙට් වෙන්න ඕන නම් අපිට අර නිකන් ජොයිස්ටික් එකක් මූව් කරලා මෙහෙම ගෙනියන්න අමාරුයිනේ. අපි හරියටම මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක දන්නවනම් මේක කම්පියුටර් කෝඩ් එකකට දෙනවා. දුන්නම එයාට පුළුවන් හරියටම කැල්කියුලේට් කරලා කොච්චරක් මේක කරගවන්න ඕනේ කියලා එයාට තේරුම් ගන්න පුළුවන්. ඒතර එහෙම කරපුවම හරියටම මෙතෙන්ට ඇවිල්ලා නවතින්න ඒ වගේ සෙට් කරගන්න පුළුවන්. අන්න ඒ වගේ තැන්වලදී මේක ගොඩක් යූස් වෙනවා. මේට්‍රික්ස් එක ඉන්වර්ස් එකත් මම කියන්නම්. අපි දන්නවා මේ ගොඩක් මේට්‍රිසස් වලට ඉන්වර්ස් එකක් ලියන්න පුළුවන්. ඒතර මේ ඉන්වර්ස් එක දැම්මොත් මොකක්ද වෙන්නේ? මම මෙයාට මේ අත විතරක් හිතන්න. ට්‍රාන්ස්ෆෝමේෂන් එක දැම්මම මෙතනට ආවා. ඒතර ඉන්වර්ස් එක දැම්මොත් මෙතන තිබ්බ එක ආය අතන්ට යනවා. මම කිව්ව එක අවුලක් නැහැනේ. දැන් ට්‍රාන්ස්ෆෝමේෂන් කියන මේට්‍රික්ස් එක දැම්මම මේ අත මෙතනට ගෙනිච්ච වගේම එයාගේ ඉන්වර්ස් මේට්‍රික්ස් එක අපි හොයාගත්තොත් අපිට පුළුවන් වෙනවා ඒ ගෙනිච්ච එක ආය තිබ්බ තැනටම ගෙන්නන්න. ඒ රොබොටික්ස් පැත්තෙන් එහෙම හිතුවොත් කරන්න පුළුවන් වැඩ ටික තමයි ඒවා. මේක අයින් කරන්න. හරි. ඒතර දැන් එහෙම හිතලා මේකේ දැන් මම මේක ලිව්වේ මෙහෙම.
1 2 3 යන්න ඕනේ 2 3 1ට. ඒතර අපි මම මේට්‍රික්ස් එකක් මල්ටිප්ලයි කරන විදිය මතකයිනේ කට්ටියට මම ඕන ආයෙ කියන්න. දකුණු පැත්තේ ඉන්න එක්කෙනාගේ කොලම් එක අරගෙන මේ වම් පැත්තේ ඉන්න එක්කෙනාගේ රෝ එක එක්ක එක්කෙනා ගානේ මේ මල්ටිප්ලයි කරන්න ඕනේ. මෙතන 1 ඉන්න, මෙතන 2 ඉන්න, මෙතන 3 ඉන්න. ඒතර මෙයයි මල්ටිප්ලයි වෙනවා, මෙයයි මල්ටිප්ලයි වෙනවා, මෙයයි ගුණ වෙනවා. ඊට පස්සේ එකතු කරන්න තියෙනවා. ඒතර මට ඕනි උනේ මම මේක ලියන්නම්කෝ මුලින්ම. හරි. මම ට්‍රාන්ස්ෆර්මේෂන් එක අරක බලන් ලිව්වේ. ඒක ඔකට පුළුවන් වෙන්න ඕනේ. 1 2 3 කියන එක 2 3 1ට යනවා. ඒතර 1 කියන එක 2ට ගියේ සෝරි මෙහෙමනේ ගලා තියෙන්නේ. මෙතන තියෙන 2 ගියා මේ පළවෙනි තැනට. මෙතන තියෙන 3 ගිහින් තියෙනවා දෙවෙනි තැනට. 1 කියන එක ගිහලා තියෙනවා තුන්වෙනි තැනට. ඒතර ඒක කරන්න මම කරේ මේක දැන් ಗುಣ වෙන්න ඕනේ. දෙවෙනි එක්කෙනා එන්නේ දෙකනේ එන්න ඕනේ මෙතනට. ඒතර 1 2 3 මෙතනට ගෙනහිල්ලා තිබ්බම මේ කට්ටියට අදාළ කට්ටිය බිංදුව වෙන්න ඕනේ. අනිත් එක 1 වෙන්න ඕනේ. ඒතරනේ මේ මෙතනට 2 එන්නේ. ඒ විදිහටම මෙතනට 3 එන්න ඕන. බිංදුව 1නේ. අන්තිම එකට 1 එන්න ඕන. එකට අදාළ එක්කෙනා 1 වෙලා අනිත් දෙන්න බිංදුව වෙන්න ඕන. ඕක තමයි මගේ ට්‍රාන්ස්ෆර්මේෂන් මේට්‍රික්ස් එක. ඒතර අපි අනිත් අත එහෙම ගෙනියන්න ඕන නම් එයාට අදාළ වෙක්ටර් එක ගෙනහිල්ලා මෙතනින් තියලා එයාට මේ ට්‍රාන්ස්ෆර්මේෂන් එක කරපුවම එයාට අදාළ එක්කෙනා එළියට එනවා. ඒක අවුලක් නැහැ. අපි t හොයාගත්තා. ඒතර අනිත් වෙක්ටර්ස් වලටම ඒ ට්‍රාන්ස්ෆර්මේෂන් එක දාලා ඒ කටියට අදාළ රිසල්ට් එක අපිට හොයන්න පුළුවන්. අනිත් හැමෝටම. දැන් ඕක දිහා බලාගෙනම ඉන්වර්ස් එක ලියන්න පුළුවන් ක්‍රමයකුත් මම දැන් කියන්නේ. දැන් මට යන්න ඕනේ 2 3 1 ඉඳන් 1 2 3 කියන තැනට. හරි. එතකොට මම ලියන්න ඕනේ මොකද්ද? t ගේ ඉන්වර්ස් එකනේ. නේද? t එක ගුණ වුණාම තමයි මෙතනට ගියේ. එහෙනම් t ඉන්වර්ස් ගෙන් ගුණ කරමුකෝ මේ දෙපැත්තම. ඒතර t ඉන්වර්ස් වරක් t කියන්නේ අපි දන්නවා i වෙනවානේ. i කියන්නේ 1 1 1 වෙලා තියෙන ඩෙන්ටිටි මේට්‍රික්ස් එකනේ. යුනිට් මේට්‍රික්ස් කියලා කියන්නේ. මේක එකක් වෙනවා. මෙයා ඉතුරු වෙනවා. මෙතන එන්නේ t ඉන්වර්ස් නුයි මේ. ඒතර මට මෙතන ඉඳන් මෙතනට මෙහෙම යන්න ඕන නම් මේ කරන්න වෙන්නේ t ඉන්වර්ස් ගෙන් මේ අපි ආපු එක්කෙනාව ගුණ කරන එක. මම අර කලින් කිව්වා වගේ හිතන්න තියෙන. රොබෝගේ ආම් එක අනිත් පැත්තට ගෙනියන්න නම් ට්‍රාන්ස්ෆෝර්මේෂන් එක කරපෙගෙන අනිත් පැත්ත කරන්න ඕනේ. ඒතර ඒකෙදි මම මේ අර දැන් අපිට තියෙනවා මේ මේට්‍රික්ස් එක ඉන්වර්ස් එක හොයන ක්‍රම. ඒතර මම මේ ඔකටට කියන්නේ කෙලිම බලාගෙන ලියන ක්‍රමයක්. මේක ලේසි එකක් හින්දා. හරි. ඒතර කරන්න ඕනි කොහමද? 2 3 1 ගෙනියන්න ඕනේ 1 2 3ට. ඒතර 2 කියන එක්කෙනා ගිහිල්ලා තියෙනවා දෙවෙනි තැනට. ඒතර 2 කියන එක්කෙනා දෙවෙනි තැනට සරි ඉස්සෙල්ලාම බලන්න ඕනි පළවෙනි තැනට එන එක්කෙනා. පළවෙනි තැනට ඇවිල්ලා තියෙන 1නේ. ඒතර 1ට අදාළ එක්කෙනා 1 වෙලා අනිත් දෙක බිංදුව වෙන්න ඕනි. ඒ විදිහටම ඊළඟට එන්නේ දෙවෙනි තැනට ඇවිල්ලා තියෙන 2. ඒතර 2ට අදාළ එක මෙතනදී 1 වෙන්න ඕනි. 3ට අදාළ එක්කෙනා අන්තිමට 1 වෙන්න ඕනි. හරිනේ. ඒතර මේ මම දැන් මේ මොනවත් අර මෙතඩ් එකකින් නෙවෙයි මේක ගත්තේ. කෙලින්ම බලාගෙන එහෙම ලියන්න පුළුවන්. ප්‍රැක්ටිකල් විදිහට හිතුවොත් වෙන්නේ මොකද්ද කියලා. ඒතර මේකේ ඉන්වර්ස් එක තමයි මේ තියෙන්නේ. ගත්ත විදිය තේරෙන්නේ නැති නේ කට්ටියට. මේක බලා මේකෙන් මෙතනට ගියේ කොහොමද කියලා තමයි මම මේක ලිව්වේ. ඔව් කට්ටිය ඕනනම් මේ දෙක ගුණ කරලා බලන්න. මේ t නුයි t ඉන්වර්ස් නුයි ගුණ කරලා බලන්න මේ i එනවා. මේකයි. හරි. මෙතනට එන්නකෝ අපි. ඒක නිකන් වැඩිපුර දෙයක් කිව්වෙම. හරි. රෝ මේට්‍රික්ස් තියෙනවා, කොලම් මේට්‍රික්ස් කියන්නේ කොලම් එකක් විතරයි. නල් මේට්‍රික්ස් කියලා කියනවා, නැත්නම් zero මේට්‍රික්ස් කියලාත් කියනවා. ඒකේ හැම එකක්ම බිංදු වෙලා තියෙනවා.
මේ ස්ක්වයර් මේට්‍රික්ස් එකක් වෙන්නම ඕනේ නැහැ. මේක එතකොට මේ ඕඩර් එක ලියන්නේ කොහොමද? මේ අජාගේ ගියපු කට්ටියට නම් කියලා ඇති මෙහෙම 7 ලියාගෙන මෙහෙම සින්න. මම තාම මේ විදිහට තමයි යන්නේ. ඉස්සෙල්ලාම බලන්න ඕනේ රෝස් ටිකනේ මේ පැත්තේ තියෙන. ඒතර රෝස් කීයක් තියෙනවද කියලා බලන්න ඕනේ. රෝස් 2යි. මේ පැත්තට 4ක් තියෙනවා. ඒතර 2/4 මේට්‍රික්ස් එකක් තමයි මේක. අවුලක් නැහැ නේ. ඒතර මේක 2/2, මේක 3/3, මේක 3/1, මේක 1/4. එක රෝ එකයි කොලම්ස් 4ක් තියෙනවා. ඒ ඕඩර් එක මම ලිව්වේ. හරි. එතකොට මේ null matrix කියලා නැත්නම් zero matrix කියලා කියන්නේ හැම එකක්ම ඇතුලේ බිඳුවයි. තව දෙයක් මම කියන්න ඒකට අදාළව. ඒතර ලේසි. දැන් AB දෙකක් මොකක් හරි matrices දෙකක් ගුණ කරලා බිඳුවක් වෙනවා. ඒතර මේකෙන් කියන්නේ නැහැ අනිවාර්යෙන් A සමානයි බිඳුව හෝ B සමානයි බිඳුව වෙනවා කියලා මේකෙන් කියවෙන්නේ නැහැ. මේක වැරදි. මේක අපිට පුළුවන් මේ උදාහරණ තියෙනවා. ඒ කියන එක්කෙනා බිඳුව කියන්නේ null matrix හරිද? කියන්නේ මේ වගේ කෙනෙක්. හැම එකක්ම බිඳුව වෙන්න ඕනේ නැහැ ඒකේ ඇතුලේ. මොකක් හරි ඒකේ ඇතුලේ මොකක් හරි දැන් ඉලක්කම් තියෙන කට්ටිය ගුණ කරලා අන්තිමට එන එක්කෙනා හැම එකක්ම බිඳුව වෙන්න ඒව ඕනි තරම් තියෙනවා. ඒ හින්දා තමයි කියන්නේ මේ අර normal algebra වගේ මේ මෙතන එහෙම වෙන්නේ නැහැ. මේ xy සමාන බිඳුව වෙද්දී x හරි y හරි දෙකම හරි බිඳුව වෙන්න ඕනේ නේ. මෙතන එහෙම වෙන්නේ නැහැ. ස්ක්වයර් මේට්‍රික්ස් කියලා කියන්නේ රෝස් ගානයි කොලම්ස් ගානයි සමාන වෙච්ච අය. ඩයගනල් මේට්‍රික්ස් කියලා කියන්නේ ඩයගනල් එකේ විතරයි ඉලක්කම් තියෙන්නේ. වැලියුස් තියෙන අනිත් හැම එකක්ම බිඳුවයි. ඩයගනල් එකේ විතරයි තියෙන්න පුළුවන්. ඒක ටිකක් දැනට අදාළ නැහැ. ඔය පස්සේ වැදගත් වෙන එකක් ඒක. මේක ඕන නැහැ බලන්න. ස්කේලර් මේට්‍රික්ස් කියලා කියන්නේ මේ වගේ ඩයගනල් එකක් හැම එකක්ම නිකම් k වගේ නියතයක් තියෙන. මෙතන k සමානයි 2. ඒතර මේක එක මෙතනදී ඕන එකක් වෙන්න පුළුවන්. ඩයගනල් මේට්‍රික්ස් එකක ඩයගනල් එකේ හැම එකක්ම සමාන වෙන්න ඕනි කියලා නැහැ. මේ ස්කේලර් මේට්‍රික්ස් කියලා එකක් තියෙනවා. ඒකේ හැම එකක්ම සමාන වෙලක් තියෙනවා. ඒක එච්චර ඕන නැහැ. මම ඊටර එකක් දාන්න පොඩ්ඩක්. හරි. මේ ටික ටිකක් වැදගත්. අපි අර I කියලා කියන්නේ identity matrix නැත්නම් unit matrix. I කියලා ඒක මේ අපි දන්නවා මොකක් හරි matrix එකකුයි එයාගේ inverse එකයි කොයි පැත්තකට multiply කරත් මෙතන එකයි සමානයි I වෙනවා. හරිනේ. දැන් I3 කියන මෙයාට මේක I2 වෙනවා. කියන්නේ 2/2 නම් I2 කියලා 3/3 නම් I3. අවුලක් නැහැ නේ. අනිත් එක තමයි symmetric matrix එකක්. මේකෙදි අපේ මේ කණ්ණාඩිය වගේ වෙන්නේ මේක. ඒතර මේකයි සමානයි. මෙයයි සමානයි. මේ දෙන්න සමානයි. ඒතර ඒ වගේ ප්‍රතිබිම්බයක් හදනවා නම් මේ මේට්‍රික්ස් එක සිමෙට්‍රික් මේට්‍රික්ස් එකක් වෙනවා. මේන් ඩයගනල් එක කන්නඩියක් වගේ හැසිරෙනවා නම් ඒක සිමෙට්‍රික් මේට්‍රික්ස් එක.
දැන් මේකෙදි ට්‍රාන්ස්පෝස් එක ගන්න විදිය අවුලක් නැහැ නේ ඔකට මේට්‍රික්ස් එක. ඒතර ට්‍රාන්ස්පෝස් කරොත් මේ රෝ එකයි කොලම් එකයි මාරු වෙනවා. මේ දෙවෙනි රෝ එක දෙවෙනි කොලම් එක වෙනවා. තුන්වෙනි පළවෙනි කොලම් එක පළවෙනි රෝ එක වෙනවා. දෙවෙනි කොලම් එක දෙවෙනි රෝ එක වෙනවා. තුන්වෙනි කොලම් එක තුන්වෙනි රෝ එක වෙනවා. ඒතර එහෙම හැරෙව්වට පස්සෙත් අන්තිමට මේක වෙනවා. ඒතර ඒ කියන්නේ ඒ කියන එක නා සිමෙට්‍රික් මේට්‍රික්ස් එකක් නම් ඒ සමානයි ඒකේ ට්‍රාන්ස්පෝස් එකක් වෙනවා. තව එකක් තියෙනවා ස්කියු සිමෙට්‍රික් කියලා. මේ සිමෙට්‍රික් කියන එකයි ස්කියු සිමෙට්‍රික් කියන සීන් එක හැමතැනම වගේ එනවා. මේ සිවිල් මොනවාද මේ බෙන්ඩිං මොමන්ට් ඩයග්‍රෑම්ස් වලත් ඒ වගේ මේ සීන් එක තියෙනවා. අපි ඒක කරවතින් කියලා දෙන්න. ස්කියු සිමෙට්‍රික් කියන්නේ මේකේ ට්‍රාන්ස්පෝස් එක අරගෙන ඍණ එකකින් ගුණ කරාට පස්සේ තමයි සමාන වෙන්නේ. ඒ ලෙවල්ස් වලට සිංහල මීඩියම් කට්ටිය කරන්න නැත්තේ කුටික සමමිතික කියලා එහෙම මොකක් හරි එකක් මට මතක නැහැ හරියටම. කොහොමද ස්කියු සිමෙට්‍රික් කියලා කියන්නේ මෙහෙම දැන් අපිට තියෙනවා දැන් සිමෙට්‍රික් ෆන්ක්ෂන් එකක් ගන්නකො x නොයි y සමාන fx. මම සිමෙට්‍රික් එකක් අඳින්නම් මේ විදිහට. ඇවිල්ලා දැන් මේක සිමෙට්‍රික්. මට y අක්ෂයේ මතින් ප්‍රතිබිම්බයක් ගත්තොත් අර ටිකම එනවා. ඒක අවුලක් නැහැනේ. මේක සිමෙට්‍රික් එකක්. ස්කියු සිමෙට්‍රික් කියන්නේ නිකන් මෙහෙම එකක්. අපේ මේක මේ හරිම නම් කියන්නේ even ෆන්ක්ෂන් එකකුයි odd ෆන්ක්ෂන් එකකුයි. මම පොඩි අයිඩියා එකක් දෙන්න මෙතන පොඩ්ඩක් නම වෙනස් කරන්න. මේක ස්කියු සිමෙට්‍රික් වගේ හිතන්න බලන්න මේ සීන් එක. මෙහෙම ෆන්ක්ෂන් එකක් ඇවිල්ලා මේ විදිහට මෙහෙම කියමු. ඒතර මේකෙදි වෙන්නේ y අක්ෂය ඔස්සේ මේක 180කින් කරකවනවා. කරකවලා ඍණ කරවතින් තමයි මේක ආය තිබ්බ එකටම එන්නේ. ඒතර අවුලක් නැහැ මේක මෙහෙම ඇවිල්ලා ඊට පස්සේ ඍණ කරවතින් මේ පැත්තට මාරු වෙනවා. ඊට පස්සේ තිබ්බ එක්කෙනාම එනවා. එහෙම එන්නේ ඒ විදිහට කරවතින්. මෙහෙම එකක් අඳින්නම්කෝ. ඒතර මේක අනිත් පැත්ත හරවලා මෙහෙම එකක් එනවා. පස්සේ ඍණ කරවතින් ආයෙ මේක උඩම එනවා. අවුලක් නැහැ. ඒතර ඒක තමයි ස්කියු සිමෙට්‍රික් කියන එකේ නිකන් අයිඩියා එක තියෙන්නේ. මේට්‍රික්ස් එකකට ගියොත් සිමෙට්‍රික් නම් මේක දෙපැත්තේ අපිට රිෆ්ලෙක්ෂන් එකක් ගන්න පුළුවන්. ස්කියු සිමෙට්‍රික් නම් දෙපැත්තේ රිෆ්ලෙක්ෂන් එක අරගෙන මදි තව ඍණ එකකින් ගුණ කරන්නත් ඕනේ. මේ මෙතන කරා වගේ. ඒතර ඒ වගේ හැම එකකදීම අපි අර පාවිච්චි කරන මේ කණ්ණාඩිය තියෙන්නේ. අන්න එතන තියෙන අගය ස්කියු සිමෙට්‍රික් එක බිඳුව වෙන්න ඕනේ. දැන් මෙතනත් බිඳුව වෙලා තියෙන්නේ. මෙතන වෙන මොකක් හරි අගයක් තිබ්බොතින් අපිට ඒක කරගන්න වෙන්නේ නැහැ. ඒතර දැන් කලින් මේ වගේ තැනකින් ගියා කියමුකෝ. ඒතර ඒක හරවනවා. හරවලා ඍණ කරොතින් මේ වගේ තැනකින් යන්නේ. ඒතර අපිට කලින් තිබ්බ එකක්ම ගන්න බෑනේ. ඉතින් ස්කියු සිමෙට්‍රික් එක අනිවාර්යෙන් මේ අර ඩයගනල් එකේ තියෙන හැම එක්කෙනාම බිඳුව වෙනවා. ඒක මේ ප්‍රූව් කරන්න පුළුවන්. බිඳුව වෙනවා කියලා. මම ඕන ප්‍රූෆ් එක දැන් මෙතන කරන්නම්. අපි මේට්‍රික්ස් එකක් ලියන්න බලමු මෙහෙම. A1 1 A1 2 3 මෙහෙම යන්න බලමු. 1 m දක්වා. මේක මම ලිව්වේ මොකද්ද? ij කියන එක නා ලියලා තියෙන්නේ. ඒතර i වලට මුලදී එක්කෙනාට එන්නේ කීවෙනි රෝ එකද කියන එක්කෙනා. දෙවෙනියට ලියවෙන්නේ කීවෙනි කොලම් එකද කියන එක.
ඒ එක එක කියන මේ එක්කෙනා ඉන්නේ ඕනි මෙතන. තර එක එක කියන්නේ මේ එකයි මේ එකයි. එක දෙක එක කියන්නේ මේ දෙකයි මේ එකයි තමයි වෙලා තියෙන්නේ. තර මෙහෙම යනවා. අන්තිමට මේක n වරක් m එකක් නම් rows තියෙන n ගානක්. columns තියෙනවා m ගානක්. හරි. තර මේක අපිට ලියන්න පුළුවන් අන්තිමට n එක මේක a2 2 a2 3 අන්තිමට එන්නේ a2 m. දෙවෙනි පේලියේ m වෙනි කොලම් එකේ ඉන්න එක්කෙනා තමයි a2 m කියන්නේ. මෙහෙම කියලා අන්තිමට මේකත් තියන්න පුළුවන් an2 an3 anm. හරිනේ. තර මේක මට ලියන්න පුළුවන් කෙටියකට a ij n වරක් m කියලා. හරි. i කියන්නේ row එකේ position එක, j කියන්නේ කීවෙනි column එකද කියන එක. එතකොට මට දැන් මේක ගත්තොත් දැන් මේ අංකනේ පාවිච්චි කරන්න වෙනවා අපිට සාධාරණව matrix එක properties prove කරන්න නම්. මොකද අපිට ලොකුවට ලියලා ඉන්න බෑනේ. එතකොට මේක තමයි සාධාරණ මේ අංකනේ නේ. එතකොට skew symmetric එක මොකද්ද වෙන්නේ? අපි transpose කරලා දැන් a සමානයි at නම් symmetric. මේක ඍණ වෙලා සමාන වෙනවා නම් skew symmetric. එතකොට a කියන එක්කෙනා skew symmetric නම් අපිට කියන්න පුළුවන් a සමානයි ඍණ වාරයක් ඒකේ transpose එක කියලා. හරි. a කියන්නේ කවුද? ij n වරක් m. මේක දැන් transpose කරොත් aij කියන කට්ටියව transpose කරොත් මොකක්ද වෙන්නේ? a දෙක එකට එනවා a එක දෙක. a එක තුන කියන තැනට එනවා මෙතන ඉන්න a තුන එක කියන එක එනවා. ඒතර i නුයි j නුයි මාරු වෙන එක නෙවෙන්නේ. ඒතර මට මේක ලියන්න පුළුවන් aij nm n වරක් m කියන එක සමානයි aji n වරක් m ට. හරි. ඒතර මේක තමයි අපිට ගන්න පුළුවන් සම්බන්ධය. a කියන එක skew symmetric නම් aij n වරක් m සමාන වෙනවා ඍණ වාරයක් aji කියන එක නට. ඒ කියන්නේ මෙයා සමාන වෙනවා a දෙක එක ගන්නු මේක ගන්නු එයා සමාන වෙනවා මෙයාට හැබැයි ඍණ එකකින් ගුණ වෙන්න ඕනේ. මෙයා සමාන වෙනවා එක n ඉන්න මේක nm n වරක් m නේ ස්ක්වයර් එකක් නම් මට එහෙම කියන්න පුළුවන් මේ මම තව එකක් ලියන්නම් a 3 එක ගන්නකො හරි එයාත් මෙතන ඉන්නවා කියලා ගන්න. ඒතර a 3 එක සමාන වෙන්නේ ඍණ වාරයක් a 1 3ට. ඒක වෙනවා නම් හැම එක්කෙනාටම එහෙම වෙන්න ඕනේ. හරි. ඒතර මට කියන්න පුළුවන් for all I මේක I අපි දන්නා එකේ ඉඳන් n වෙනකම් for all I and j ඉන්නේ එකේ ඉඳන් m වෙනකම් අපිට කියන්න පුළුවන්
aij සමානයි aji වෙනවා ඍණ වෙලා. මේ කියන්න පුළුවන්. දැන් අපි ගමු අවස්ථාවක් i සමානයි j වෙන. මේ අවස්ථාව මොකද්ද? අර i සමානයි j වෙන්නේ හැමෝම ඩයගනල් එකේ කට්ටියගේ විතරයි එහෙම වෙන්නේ නේ. i සමානයි j වෙන්නේ. ඒතර i සමානයි j වෙනකොට ai සමානයි ඍණ aii. ඒතර ඒ කියන්නේ 2යි aii සමානයි 0යි aii සමානයි 0. ඒතර aii සමාන වෙනවා 0ට හැමතිස්සෙම i සමානයි j වෙද්දී. ඒතර ඒක තමයි අර ප්‍රූව් කරන්න පුළුවන් කිව්වේ. ඒතර ඒ ප්‍රූව් කරේ හැම ඕනිම මේට්‍රික්ස් එකක් ස්කියු සිමෙට්‍රික් නම් ඩයගනල් එකේ එන්න හැම එලිමන්ට් එකක්ම බිංදුව වෙන්න ඕනේ. මේ වගේ ස්කියු සිමෙට්‍රික් නම් මේක h අගෙන් සමානයි හැබැයි ඍණ වෙනවා. gg අගෙන් සමානයි ඍණ වෙන්න ඕනේ. ff සමානයි ඍණ අනික් කට්ටිය බිංදුව. හරි ඊළඟ එක වෙනවා ට්‍රයැන්ගියුලර් මේට්‍රික්ස්. මේක පොඩ්ඩක් වැදගත්. මේ පස්සේ තියෙනවා එචිලොන් ෆෝම් කියලා. මේ එචිලොන් ෆෝම් කියන්නේ මේකටම නෙවෙයි. හැබැයි මේ වගේ එකක් තව පොඩ්ඩක් සුද්ධ කරලා ගත්තාම ට්‍රයැන්ගියුලර් මේට්‍රික්ස් එකක් නම් ಜಾති දෙකක් තියෙනවා. අපර් ට්‍රයැන්ගියුලර් මේට්‍රික්ස් එකකුයි ලෝවර් ට්‍රයැන්ගියුලර් මේට්‍රික්ස්. අපර් ට්‍රයැන්ගියුලර් මේට්‍රික්ස් එකේ මේ යටින් තියෙන කට්ටිය මම බින්දයි. ලෝවර් ට්‍රයැන්ගියුලර් මේට්‍රික්ස් එකේ ඩයගනල් එකට උඩින් ඉන්න හැමෝම බිංදුව වෙන්න ඕනේ. ඒතර අපර් නම් යට ටික, ලෝවර් ට්‍රයැන්ගියුලර් නම් උඩ ටික. ඒතර ඒක මාරු වෙලා එන්නේ. යට ටික කිව්වේ මේ මේන් ඩයගනල් එක තියෙන. එන්නේ ඩයගනල් එකට යටින් ඉන්න හැමෝම. එකට යටින් ඉන්න හැමෝමයි, හතරට යටින් ඉන්න හැමෝමයි, හයට යටින් කවුරුත් නැහැ. හිටියානම් හැමෝම බිංදුව වෙන්න ඕනේ. මේකෙත් ඒ විදිහටම ලෝවර් ට්‍රයැන්ගියුලර් මේට්‍රික්ස් නම් ඩයගනල් එකට උඩින් ඉන්න හැමෝම බිංදුව වෙන්න ඕනේ. මේ කට්ටියගේ අනිත් කට්ටිය දැන් මේ කට්ටියගේ මොකෙක් හරි බිංදුව වුණා කියලා එහෙම අවුලක් නැහැ. ඒ කට්ටියට ඕනේ අගයන් ගන්න පුළුවන්. වැඩේ තියෙන උඩ ටික බිංදුවයි මෙයාගේ යට ටික අනිවාර්යෙන් හැමෝම බිංදුව වෙන්න ඕනේ. අපිට මේ ගොඩක්ම මේ වටින්නේ මේ ඒ විදිහට තමයි අපි හදාගන්න බලන්නේ හැමතිස්සෙම මේ මොනවා හරි මේට්‍රික්ස් එකක් දුන්නොත් මේ විදිහට හදාගෙන අපිට ඊට පස්සේ ලොකු වැඩක් කරගන්න පුළුවන් එයාගේ. ට්‍රාන්ස්පෝස් එක මේ කට්ටිය පස්සේ දීලා තියෙන්නේ මේ එක කිව්වනේ 2 1 6 කියන එක නා මෙහෙට තියෙන කට්ටිය තියාගන්න වෙන්නේ මෙහෙට. මේට්‍රික්ස් දෙකක් සමානයි නම් මම ඒ ටික පොඩ්ඩක් කියලා දාන්නම්. මේට්‍රික්ස් එකක් තියෙන A නුයි B නුයි ඒ දෙන්න සමානයි. ඒ දෙන්න සමාන වෙන්න නම් වෙන්න ඕනි දෙයක් තමයි ඒ කට්ටියගේ ඕඩර් එක තියෙන්නේ. කියන්නේ n වරක් m කියන එක මම එක pq දාන්නම්කෝ දැනට. මෙයාගේ p වරක් q. සමානයි නම් අනිත් මේට්‍රික්ස් එකත් අනිවාර්යෙන් එක ඒ ඕඩර් එකේම ඉන්න ඕනේ. අනිත් එක තමයි අපිට සමානයි නම් අපිට කියන්න පුළුවන් වෙනුනේ හැම එලිමන්ට් එකක්ම ඒ අදාළ ස්ථානයේ ඉන්න හැම එක්කෙනාම එකිනෙකාට සමාන වෙනවා. y සමානයි b වෙනවා. c සමානයි z සමානයි c w සමානයි d. ඒතර සමීකරණ මොන හරි තිබ්බනම් අපිට විසඳ ගන්න පුළුවන්. දැන් x ධන y කියලා තිබ්බොතින් මෙතන. ඒතර මෙතන එන්න ඕනේ x ධන y කියලා පස්සේ එහෙම විසඳ ගන්න එහෙම ගණන් තියෙන්න පුළුවන්. ඒක ලොකු අවුලක් වෙන්නේ නැහැ. හරි. දැන් සිංගියුලර් මේට්‍රික්ස් කියලා එක්කුත් තියෙනවා. මේ ඉක්වල් මේට්‍රිසස්. මම තව එකක් කියන්නම්. මේට්‍රික්ස් එකක් තියෙනවා A කියලා. මම 2x2 එකක් ගන්නම් ලේසියෙන්. හරි.
මට පුළුවන් ඩිටර්මිනන්ට් එකක් සලකන්න A ගේ. ඒ කියන්නේ මේ මේට්‍රික්ස් එක ඉන්න කට්ටියව ඩිටර්මිනන්ට් එකක් ASCII දාගන්න. එතකොට මොකද්ද? කලින් විදිහටම 2 2 4යි ඍණ 3 1 ඒ කියන්නේ 1යි කියලා එනවා. මෙහෙම කරගන්න පුළුවන්. ඒක අවුලක් නැහැ නේ. ඒක දන්නවනේ. හරි. දැන් බැරි වෙලාවත් මේකේ හොන්න ගියොත් පොඩ්ඩක් කියලා වෙනවා වැඩේ. මොකද අපි දන්නවා 15 ඍණ 15 වෙනවා. කියලා වෙන්නේ නැහැ. කොහොම හරි බිඳුවක් එනවා. මේ වගේ බිඳුවක් එනවා නම් මේට්‍රික්ස් එකේ ඩිටර්මිනන්ට් එක, ඒ කියන්නේ මෙහෙම මේට්‍රික්ස් එකක් තියෙනවා. එයාගේ ඩිටර්මිනන්ට් එක සැලකුවම අන්තිමට එනවා මේ අපිට බිඳුවයි කියලා. මෙහෙම වුණොත් අපි A ට කියනවා වෙන නමක් දෙනවා. මෙයාට කියනවා සිංගියුලර් මේට්‍රික්ස් එකක් කියලා. සිංගියුලර් කියන්නේ හේතුවක් තියෙනවා මේ දැන් මෙයාගේ මේට්‍රික්ස් එක මෙයාගේ ඉන්වර්ස් එක අපි ගන්නකො. ඉන්වර්ස් එක ගන්න දෙකේ නම් අර මෙතඩ් එකක් තියෙනවා. ඒක අපි පස්සේ ඉගෙන ගන්නවා. ඕනිම මේ සයිස් එකේ ස්ක්වයර් මේට්‍රික්ස් එක ඉන්වර්ස් එකක් හොයන්න සූත්‍රයක් තියෙනවා. ඒ වලට තිබෙන්නේ නැහැ. අපි ඒක කරනවා. ඒක ඇත්තට ලොකු අමාරුවක් නෙවෙයි. කොහොම හරි මේ සූත්‍රයෙන්ම එන එකක් තමයි මේ ඒරර්ස් වලට තිබ්බේ. ඒරර්ස් වල කරේ කොහොමද මේ මේන් ඩයගනල් එකේ කට්ටියව මාරු කරනවානේ. මම වැරදි නම් කියන්න. අනිත් කට්ටියව ඍණ එකකින් ගුණ කරනවා. මේ දෙන්නව මාරු කරනවා ඉන්න තැන් දෙක. අනිත් ඩයගනල් එකේ දෙන්නව ඍණ එකකින් ගුණ කරනවා. කරලා මේ මෙතෙන්ට දානවා මේ මොකද්ද? එයාගේ ඩිටර්මිනන්ට් එක. දැන් ඩිටර්මිනන්ට් එකෙන් බෙදනවනේ. දැන් ඩිටර්මිනන්ට් එක බිඳුව වෙලා තියෙනවා. ඒතර A ඉන්වර්ස් කියන්නේ 1යට බිඳුව කියන්නේ ඒක කෙල වෙනවනේ. ඒක අපි මේ අර්ථ දක්වන්නේ නැහැ මේ වගේ තැන්වලදී. ඒතර මෙතනදී A ඉන්වර්ස් එක්සිස්ට් වෙන්නේ නැහැ. ඒතර ඒකයි දැන් මේ මේට්‍රික්ස් එකට එයාට ඉන්වර්ස් එකක් නැහැ. ඒතර එයාට අර පාර්ට්නර් කෙනෙක් නැහැ නේ. ඒතර සිංගල් ඩයල් එකක් වගේ ඉන්න හින්දා තමයි එයාට සිංගියුලර් මේට්‍රික්ස් කියලා කියන්නේ. හරි. ඒතර මොකක් හරි එකක් සිංගියුලර් මේට්‍රික්ස් නම් එයාට එහෙම වෙන්න ඉන්වර්ස් එකක් නැති හින්දා. දැන් අර මේ ප්‍රැක්ටිකල් විදිහට හිතුවොත් දැන් මොකක් හරි මේට්‍රික්ස් එකක් කියන්නේ ට්‍රාන්ස්ෆෝමේෂන් නෑනේ. හරිද? අපි අටට ගෙනවත්තුම් මේක. දැන් මම කිව්වා අර රොබෝගේ අත අරගෙන රොබෝ කෙනෙක්ගේ අත අරගෙන මෙතෙන්ට ගෙනියච්චා. මොකක් හරි ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් දාලා. ඒතර මට පුළුවන් මේ අත අනිත් පැත්තට ගෙනියන්න. ඒ කියන්නේ අපිට ඉන්වර්ස් එකකුත් තියෙනවා. ඒතර මොන වගේ අවස්ථාවලද නැත්තේ? දැන් මෙහෙමයි. දැන් අපි ඉන්න මේක අපි ඉන්න ලෝකෙ මොකක් හරි එකනේ. ඒ කියන්නේ 3D ඔබ්ජෙක්ට් එකක් නේ මේක. ඒතර මෙයාගේ මූවමන්ට්ස් තියෙන්නේ 3D ප්ලේන් එකක. XYZ කෝඩිනේට්ස් තුනක අපිට මෙයාගේ අත ඉන්න කොහෙද කියලා මේ අපිට ඒ වැඩේ අරගෙන කරන්න පුළුවන්නේ. හරිද? ඒතර 3D ඉඳන් 3D ලෝකෙක ඉඳන් අපේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකත් 3D මොකක් හරි එකක ගිහිලා නැවතුණා නම් අපිට අනිත් පැත්තට එන්න පුළුවන්. දැන් රොබෝස්ම නෙවෙයිනේ මේකේ කරන්නේ. ඒතර වෙන වැඩක් තියෙනවා කරන්න පුළුවන්.
මම කියන්නම් මෙහෙම එකක්. මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් තියෙනවා. හරිද? මම කියන්නම්කෝ මේක 3D ඔබ්ජෙක්ට් එකක් ගන්න. එයාට පරිමාවක් තියෙනවානේ. පරිමාව වොලියුම් එක හොයන මොකක් හරි සූත්‍රයක් ඇති. ඒක දැම්මම අපිට එනවා වොලියුම් එක කීයද කියලා. මේකේ වොලියුම් එක 30යි කියන්නම්කෝ. හරි. දැන් මම වොලියුම් කියන්නේ මොකක් හරි මේට්‍රික්ස් එකක්. මගේ එක. V කියන වොලියුම් එක. V කියන මේට්‍රික්ස් එක කියන්නකෝ. අපි මේ මේට්‍රික්ස් එකෙන් මෙයාගේ මේ ඔබ්ජෙක්ට් එකේ මේට්‍රික්ස් එකක් ඇති. මට එහෙම ලොකුවට කියන්න තේරෙන්නේ නැහැ. කොහොම හරි මේ වැඩේ කරන්න පුළුවන්. මෙහෙම ඔබ්ජෙක්ට්ස් තියෙනවානේ ඕන විදියට. අපිට ඒ ඔබ්ජෙක්ට් එක ඩිෆයින් කරන්න පුළුවන්. මේ වගේ මේට්‍රික්ස් එක දාලා කරාගත්ත කියමුකෝ. පස්සේ මේ v ගෙන් ගුණ කරපුවාම එයාගේ වොලියුම් එක එනවා. තව එකක් ගෙනහිල්ලා දානවා. මොකක් හරි එකක්. හරි. දැන් මෙයාගේ එක එනවා 10 දැන් මේක 3D ඉන්ෆර්මේෂන් නැන්නේ. 3D දත්තයක් නේ මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ 1D දත්තයක්. නම්බර් එකක් නැන්නේ. දිශාවකුත් නැහැ. කියන්නේ එක ඩිමෙන්ෂන් එකක තියෙන අපිට පුළුවන් රියල් නම්බර් ලයින් එකේ ගහ ගන්න කොතනද ඉන්නේ කියලා. ඒතර 10 කියන තැනට ප්ලොට් වෙනවා. කලින් එක්කෙනා ආවේ 30 කියන තැනට. ඒතර ඒ ට්‍රාන්ස්ෆෝමේෂන් එකෙන් අපි ගියේ මෙතනට. දැන් අපිට බෑනේ මේ දැන් නිකන් තේරෙනවනේ දැන් 10යි කියලා දීලා තියෙන පරිමාව. ඒතර මොකක්ද ඔබ්ජෙක්ට් එක කියලා අපිට කියන්න බෑනේ. මොකද 10ක් පරිමාව වෙන ඕනිතරම් ඔබ්ජෙක්ට්ස් තියෙන්න පුළුවන්. කෝන් එකක් නෙවෙයි. මෙහෙම මොකක් හරි ගන්නත් පුළුවන්. සිලින්ඩරයක් ගන්නත් පුළුවන්. හැමෝගෙම පරිමාව 10 වෙන විදියට. ඒතර මේ වගේ ඒවට තමයි V ඉන්වර්ස් යන්නේ නැත්තේ. ඒක අයිඩියා එකක් ගන්න මම කිව්වේ. ඒතර දැන් නම්බර් එක මෙතනින් V ගෙන් ගියේ අපි 3D මොකක් හරි ඉන්ෆර්මේෂන් එකක් ගියා 1D ඉන්ෆර්මේෂන් එකකට. ඒතර 1D නම් 3D වලට කොහොමවත් යන්න බෑ. දැන් 3D නම් 2D වලට ගියත් 2D නම් 3D වලට යන්න බෑ. ඒ විදිහටම ඉන්ෆර්මේෂන් එකක් නැති වෙලා තියෙනවානේ. මෙතන තිබ්බ දත්ත දෙකක් නැති වෙලා තමයි මෙතනට යන්නේ. මොකද 1D එකක් හින්දා දත්ත දෙකක් නැති වෙනවා. 2D වලට ගියොත් එක දත්තයක් නැති වෙනවා. ඒතර අපිට අනිත් පැත්තට ඒ ගන්න බෑ ඒ දත්තේ නැතුව. මේ 10 වෙන්න පුළුවන් මෙයාට නැත්තම් මෙයාට එහෙම ඕනි තරම් අපිට උත්තර එනවා. පස්සේ මේ මේට්‍රිසස් හදද්දි අපි රෑන්ක් එක කියලා එහෙම රෑන්ක් ඔෆ් මේට්‍රික්ස් කියලා අරගෙන අපි දැන් මේවා තියෙන්නේ අපිට මේට්‍රිසස් ඇත්තටම තියෙන්නේ මේ සිමල්ටේනියස් ඉක්වේෂන්ස් හදන්නනේ. කියන්නේ x y z මොකක් හරි මෙහෙම සිස්ටම් එකක් තියෙනවා නම් තව ඉක්වේෂන්ස් තියෙනවා. ඒතර ඒ වගේ සිස්ටම් එක සෝල්ව් කරන්න පුළුවන් x සමානයි y සමානයි එහෙම කියලා ගන්න පුළුවන්. සමහර දැන් අපිට ඒ level වලදී දෙන්නේ එහෙම ගන්න පුළුවන් ඒවා විතරයි. දැන් සමහර සිස්ටම්ස් තියෙනවා මෙහෙම මේ ඉක්වේෂන්ස් තියෙනවා. හැබැයි ඒ කටියට උත්තර එන්නේ නැහැ. හදාගන්න බෑ. ඒක දැන් අපිට හදින්න බෑනේ. එන්නේ නැත්තම් ඒ කියන්නේ සුළු කර හොය ඉන්න බෑ. x එනවද y එනවද කාට දෙන්නේ නැත්te එහෙම ගන්න බෑ. ඒතර ලේසි විදියක් තමයි මේ විදිහට මේට්‍රික්ස් එක දාගෙන අපිට මම වැඩේ පස්සේ කියන්න. කොහොමද මේට්‍රිසස් වලින් පුළුවන් මේ අපිට අදාළ සිස්ටම් එකක් දීලා තියෙනවා නම් මෙහෙම තව එකක් තියෙනවා කියමු. හරි. මෙහෙම පද්ධතියක් තියෙනවා. දැන් සමීකරණ තුනකුත් තියෙනවා. unknowns තුනකුත් තියෙන්නේ. ඒතර අපිට මේක හදලා x y z හොයාගන්න පුළුවන් කියලා තමයි අපිට ඒ level වලදී කියන්නේ. හැබැයි සමහර ඒවා තියෙනවා මේ හදන්න බෑ. මේ ඒ කියන්නේ දැන්
දැන් ඔයාලට තව සමීකරණයක් දීලා තියෙන අවස්ථාවක් හිතන්නකෝ. මොකක් හරි තව සමීකරණයක් දීලා තියෙනවා. දැන් මේ තුන හම්බෙනවා කියමුකෝ. හම්බෙලා අරකට දැම්මම තෘප්ත වෙන්නේ නැහැ. අන්න ඒ වගේ එහෙම සීන් එනවා. එතකොට අපි දැන් මුලදී දන්නේ නැහනේ. දැන් මුලදී මේ තුන් දෙනා අරන් නැතුව මේ තුන් දෙනා හදලා අනිත් එක්කෙනාට දැම්මොතින් එතකොට දැන් මේ තුන් දෙනාගෙන් සෝල්ව් කරවතින් එන්නේ වෙනම තුනක්. මේ තුන් දෙනාගෙන් තව තුනක්. අනිත් තුන් දෙනාගෙන් එන්නෙම නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ පද්ධති තියෙනවා මේ සිස්ටම්ස් තියෙනවා. අපි ඒවා හොය හොය ඉන්න බෑනේ කාගෙන් දෙන්නේ කාගෙන්ද නැත් එකක. ඒතර මේට්‍රික්ස් එක දාලා අපි ඉස්සෙල්ලා චෙක් කරනවා මේ සිස්ටම් එක හදන්න පුළුවන් එකක්ද බැරි එකක්ද කියලා. අන්න ඒ වගේ වැඩවලට මේ මේට්‍රිසස් එහෙම ගොඩක් මේ යූස්ෆුල් වෙනවා. එන්න එතනදිත් මම පස්සේ කියන්නම්. දැන් මෙතනදී මම කියවනේ ඉන්ෆර්මේෂන් ලොස් වෙනවා කියලා 3D නම් 2D හරි 3D නම් 1D වලට හරියද්දි ඒ වගේ සමීකරණ මේ සිස්ටම් එක අපි වෙනස් කරගෙන යනවා. ඒ කියන්නේ එකම සිස්ටම් එක හරියද? XYZ තියෙන එකම මේ x ට මම කියමු 5 කියලා 7 8 අපි මේ A level කාර්යදී අර කරානේ 4 මේ 4 වෙනි ඉක්වේෂන් එක දෙකෙන් ගුණ කරලා අඩු කරන දැන් මෙතන කරන්න පුළුවන් x කැපෙන්න 4 ඍණ 1 කරන්න පුළුවන් නේ. ගල තව සමීකරණයක් ලියනවානේ. එහෙම ලිව්වා කියලා වරද්දක් නැහැ, වැරදක් නැහැනේ. කියන්නේ 4 ඍණ 1 කරපුවාම අපිට එනවා 4y සමානයි 5 කියලා. අන්තිම y ට එන්නේ 5 බෙදීම 4 කියලා. එතන මෙතන 7 නෙවෙයි 5 බෙදීම 4 කියමුකෝ. අන්න ඒ විදිහටනේ අපි දැන් මෙතන තිබ්බ ඉක්වේෂන්ස් හතර අපිට මේ විදිහට වෙනස් කර කර අපිට තව ඉක්වේෂන්ස් ගන්න පුළුවන්. හැබැයි එහෙම කරා කියලා මේ x ගේ y ගේ z ගේ අපිට මේ සොලියුෂන් එක වෙනස් වෙන්නේ නැහනේ. තේරෙනවද? එතකොට අපි කරන්නේ මේ මේට්‍රික්ස් එකේ මේ xyz ලියලා ඉන්නේ නැහැ. කෙලින්ම මේ ඉලක්කම් ටික දාගෙන අපි අර වැඩ ටික කරගෙන යනවා. අන්තිමට මේ මම ඒක එතනදී හරියටම කියන්න. කොහොම හරි දැන් අපිට සමීකරණයක් ආවොතින් මම කියන්නම් අපිට දීලා තියෙන්නේ මේ තුන් දෙනා විතරයි. හරි. මේ තුන් දෙනා දීලා තියෙනවා. ඒතර මේ තුන් දෙනා යූස් කරලා අපි වැඩ ටික කරගෙන ගිහිල්ලා අන්තිමට අපිට හම්බ වෙනවා මට ලියන්න පුළුවන් මේ විදිහට 1 1 2 3 4 අර ටික විතරයි මම ලිව්වේ 1 4 7. එතකොට දැන් මම අර 4 ඍණ 1 ගා කරන ටික මම පස්සේ කියන්නම් හරියට මේ ටික මෙතනදී වෙනස් කර කර ලියන්න පුළුවන්. එතන මේකෙන් මේක අඩු කරලා එහෙම කරන්න පුළුවන්. කරලා අන්තිමටම මට පේලියක් එනවා බිංදුව කියලා. දැන් මෙතන බිංදුව කියන්නේ දැන් මේ තියෙන පළවෙනි සමීකරණේ ටික මේ තියෙන දෙවෙනි සමීකරණේ තුන් දෙනා මේ තියෙන තුන්වෙනි සමීකරණේ සංගුණක ටික. හරි. දැන් අන්තිමට එනවා බිංදුව කියලා. ඒතර අපිට එක සමීකරණයක් නැති වෙලා යනවා වගේ වැඩක් වෙන්නේ මෙතන. අන්න ඒ වගේ තැන්වලදී මේ පද්ධතියට ඉක්වේෂන් මේ සෝල්ව් කරන්න බැරි වෙනවා. ඒක තමයි මම කිව්වා අර ඉන්ෆර්මේෂන් ලොස් මේ ලූස් වෙනවා නම් මෙහෙම ඉන්වර්ස් නෑ මේකේ මේ මම හරියටම කියන්න ලොකු පික්චර් එකක් තියෙන මෙතන. කොහොම හරි මේ වගේ බිඳුවක් වෙනවා නම් මේ මෙයාට ඉන්වර්ස් එක්කුත් නැහැ මේ මේට්‍රික්ස් එක A කිව්වොතින් අපි මෙහෙම හදාගෙන යන්න පුළුවන් ඒ ක්‍රම තියෙනවා. ඒක කරලා බිඳුව සෙට් වුණා කියමුකෝ. සෙට් වුණා කියන්නේ මොකද්ද? මේ වගේ අගයන් තියෙනවා. අනිත් කට්ටියගේ අවුලක් නැහැ. මම කිව්වා දැන් මේ ඉන්නේ ඒ වගේ ඒම නෙවෙයි ඒ වගේ තව වෙන මේට්‍රික්ස් එකක්. මම ඒ නෝට් කියන්නම්කෝ. එයාගේ ඩිටර්මිනන්ට් එක ගත්තොත් මොකක්ද වෙන්නේ? බිංදුව තුනක් තියෙන පේලියක් තියෙනවා. ඒ කියන්නේ මේක බිංදුව වෙනවා. දැන් මේ කරන වැඩ ටික අපිට මේ කරන්න පුළුවන් තුනක් තියෙනවා හරියටම දීලා. කරන්න පුළුවන් මේ රෝ ඔපරේෂන්ස් කියලා කියන්නේ ඒවට. ඒ තුන විතරයි කරන්න පුළුවන්.
ඒ 3 කරා කියලා අපිට A ගේ ඩිටර්මිනන්ට් එක මේ වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ A ගේ ඩිටර්මිනන්ට් එකමයි අන්තිමට හම්බෙන එක්කෙනාගේ ඩිටර්මිනන්ට් එක. ඒතර මට මේක හෙව්වත් එකයි මේක හෙව්වත් එකයි අන්තිමට බිඳුව කියලා එනවා. දැන් එහෙම කට්ටියගේ තමයි ඉන්වර්ස් එක නැත්තේ. ඒතර ඉන්වර්ස් එක නැහැ කියලා කිව්වේ අර ඉන්ෆර්මේෂන් මේ අර ප්‍රැක්ටිකල් ඉදිරි හිතුවතින් පේනවනේ ඉන්ෆර්මේෂන් එකක් මේ ලොස්ට් වෙලා තියෙනවා කියලා. මේ හැඩේ නැති වුණා වගේ කෙනෙක්. අන්න ඒ වගේ ඉන්ෆර්මේෂන් ලොස්ට් එකක් වෙලා තියෙනවා. මෙතන බිඳු 3ක් ඇවිල්ලා තියෙන හින්දා. ඒතර ප්‍රැක්ටිකලි බැලුවොත් මේ වගේ සීන් එකක් තියෙන්නේ. ඒ වගේ කට්ටියට තමයි ඉන්වර්ස් නැත්තේ. ඒ ඉන්වර්ස් එකක් නැත්තම් තමයි මේ වගේ පද්ධතියක් හදන්නත් බැරි. එහෙම අර ලොකු කතාවක් මෙතන තියෙන්නේ. පොඩ කරපුවාම අයිඩියක් ගන්න පුළුවන්. මේ ටික අමතක කරලා දාන්න. එච්චර පැටලිලා නම් ගණන් ගන්න එපා. ඒක පස්සේ කරනවා. කොහොම හරි සිංගියුලර් මැට්‍රික්ස් කියලා කියන්නේ ඉන්වර්ස් එකක් නැත්තම්. අනික් කට්ටියට එහෙම විශේෂණමක් නැහැ. ඒ කට්ටියට ඉන්වර්ස් එකක් තියෙනවා. අනික් කට්ටියට කියන්න පුළුවන් ඕන නම් non singular කියලා. කියන්නේ සිංගියුලර් නොවන. තව එකම එකක් කියලා මම නවත්තන්න. ඒ කියලා මේට්‍රික්ස් එකක් ගන්න. ඒක ඕනිම මේට්‍රික්ස් එකක් වෙන්න පුළුවන්. මේක ස්ක්වයර් මේට්‍රික්ස් එකක්. මේක ස්ක්වයර් මේට්‍රික්ස් එකක්. හරිද? අපි අර ඉගෙනගත්ත වැඩ මේ කරන්න පුළුවන් දේවල් තියෙන ඩිටර්මිනන්ට් එක ගන්න ඒවයි මේ එක ඒවා මේ මොනවාද ඉන්වර්ස් එක හොයන ඒවයි ඒවා එහෙම කරන්න පුළුවන් ස්ක්වයර් මේට්‍රිසස් වලට විතරයි කියලා අර වෙනම සෙට් එකක් තියෙනවා ස්ක්වයර් මේට්‍රිසස් වලට විතරක් කරන්න පුළුවන් ටික. මේකත් ඒ වගේ එකක්. ඒ කියලා මේට්‍රික්ස් එකක් ගන්න පුළුවන්. අපිට මේ මේට්‍රික්ස් එක ඕනිම මේට්‍රික්ස් එකක් ලියන්න පුළුවන්. මේට්‍රිසස් දෙකක ගුණිතයක් විදියට. හැබැයි විශේෂ දේ තමයි මේකින් එක මේට්‍රික්ස් එකක් සිමෙට්‍රික් අනිත් මේට්‍රික්ස් එක ස්කියු සිමෙට්‍රික්. මේක මේට්‍රිසස් වලටත් නෙවෙයි හැම ෆන්ක්ෂන්ස් වලට උනත් පුළුවන්. ඕනිම ෆන්ක්ෂන් එකක් ලියන්න පුළුවන්. මොකක් හරි සිමෙට්‍රික් ෆන්ක්ෂන් එකකුයි ස්කියු සිමෙට්‍රික් ෆන්ක්ෂන් එකකුයි යූස් කරලා කඩා ගන්න පුළුවන් මේ දෙකට. මම මේ දෙන්න කවුද කියලා කියන්නම්. මේ සමීකරණය බලන්න. A සමානයි භාගයයි A ධන AT ධන භාගයයි A ඍණ AT. AT කියන්නේ ට්‍රාන්ස්පෝස් එක. ඒතර AT කැපිලා යනවා අන්තිමට භාගයයි A ධන භාගයයි කියන්නේ A කියලා එනවා. දැන් අපිට කියා ගන්න ඕනි මෙයා සිමෙට්‍රික් කියලායි මෙයා ස්කියු සිමෙට්‍රික් කියලායි. සිමෙට්‍රික් මේට්‍රික්ස් එකක් වෙන්නේ කොහොමද? මම ගන්නම් මේට්‍රික්ස් එකක් M කියලා. M එක සිමෙට්‍රික් නම් මොකක්ද වෙන්නේ? ඒකේ ට්‍රාන්ස්පෝස් එක සමාන වෙනවානේ. M සමාන වෙනවා M ගේ ට්‍රාන්ස්පෝස් එකට. එහෙනම් සිමෙට්‍රික් වෙනවා. කොහෙකද? ඉතින් සිමෙට්‍රික් මේට්‍රික්ස් එකක් බලන්න. මෙහෙමනේ තියෙන්නේ. ඒතර ඒක ට්‍රාන්ස්පෝස් කරත් ඒකම තමයි හම්බෙන්නේ. ඒතර සිමෙට්‍රික් මේට්‍රික්ස් එක මේට්‍රික්ස් එක සමාන වෙනවා ට්‍රාන්ස්පෝස් එකට. ස්කියු සිමෙට්‍රික් නම් මේට්‍රික්ස් එක සමාන වෙන්නේ ට්‍රාන්ස්පෝස් එකේ ඍණ එකට. ඒතර අපිට කියා ගන්න ඕනේ මොකද්ද? මේක සිමෙට්‍රික් කියලානේ කියා ගන්න ඕනේ. ඒතර මේක සමාන වෙනවා යාගේ ට්‍රාන්ස්පෝස් එකට කියලා කියන්න ඕනේ. මේ කැලල සමාන වෙනවා යාගේ ට්‍රාන්ස්පෝස් එකේ ඍණ එකකට. ඍණ එකකින් ගුණ වුණාම එන එකට කියලා කියන්න ඕනේ. ඒතර සිමෙට්‍රික් නම් මේට්‍රික්ස් එක සමාන වෙනවා මේට්‍රික්ස් ට්‍රාන්ස්පෝස් එකට. ස්කියු නම්
මේට්‍රික්ස් එක සමාන වෙනවා ඍණ වරක් ට්‍රාන්ස්පෝස් එකට. ඒතර අපි බලමු මේක හරිද කියලා. ඒ දන AT ගන්න ඒක සමාන වෙන්න ඕනි එයාගේ ට්‍රාන්ස්පෝස් එක. අපි ඉස්සෙල්ලා ට්‍රාන්ස්පෝස් එක අරගෙන ඉමු. ඒ දන AT ගේ ට්‍රාන්ස්පෝස් එක කියන්නේ මෙහෙම වරහන දැන් එකතු කිරීමක් තිබ්බම අපිට ට්‍රාන්ස්පෝස් එක ඇතුළට දාගන්න පුළුවන්. අර PDF එක පොඩ්ඩක් කියව ගන්න. මේ මගේ අතින් මෙයාගේ කියවෙන්නේ නැතුව ඇති. ට්‍රාන්ස්පෝස් එකේ ට්‍රාන්ස්පෝස් එක එන්නුව ආය හරවලා ආය අනිත් පැත්තට හරවනවානේ. ඒතර ඒකම නෙන්නේ. මේ ඒතර මේක නිකන් මේක සමාන වෙනවා එයාගේම ට්‍රාන්ස්පෝස් එකටනේ. මේකෙන් අපිට කියන්න පුළුවන් therefore a plus ඒකේ ට්‍රාන්ස්ෆෝර්ම් එක is symmetric. ඒ විදිහටම අනිත් එක්කෙනාත් කරන්න ඕන. a ඍණ ඒකේ ට්‍රාන්ස්ෆෝර්ම් එක. ඒකේ ට්‍රාන්ස්ෆෝර්ම් එක අරගෙන බලන්න මේකම දෙන්නේ නැත්නම් ඒකේ ඍණ වෙලා දෙන්නේ කියලා. ඒතර මේක එනවා a ට්‍රාන්ස්ෆෝර්ම් ඍණ a ට්‍රාන්ස්ෆෝර්ම් එකේ ට්‍රාන්ස්ෆෝර්ම් එක. ට්‍රාන්ස්පෝස් එක. ඒතර මේක a වෙනවා. a ට්‍රාන්ස්පෝස් මයිනස් a. ඒතර මේකෙන් ඍණ එකක් එළියට ගත්තම a ඍණ ඒකේ ට්‍රාන්ස්පෝස් එක. ඒතර මේ මොකද වෙලා තියෙන්නේ? නිකන් m සමානයි ඍණ m ගේ ට්‍රාන්ස්පෝස් එකගේ වැඩක් නෙලා තියෙන්නේ. මේ ඉන්නේ m ඍණ m ගේ ට්‍රාන්ස්පෝස් එක. ඒතර අපිට කියන්න පුළුවන් a minus a transpose is skew symmetric කියලා. ඒතර මේක දෙකෙන් බෙදුවත් අවුලක් නැහැ නේ. ඒකම වෙන්න බෑ. ඒතර අපි පෙන්නවා මේක තමයි මේ කරන විදිය කියලා. ඒ කියන්නේ symmetric එක්කුයි skew symmetric එක්කුයි එකතුවක් විදියට අපිට මේ matrix එකක් ලියා ගන්න පුළුවන්. අපේ මේ මම මෙතනින් නවත්තන්න. කියන්න දෙයක් තියෙනවා. දැන් මේ සීන් එක හැමතැනම එනවා. මේ ඔය කට්ටිය අසංක සර්ගේ ක්ලාස් එකට එහෙම යන කට්ටිය ඇතිනේ. ඒකේ අර බෙන්ඩින් මොමන්ට් එහෙම කරන්නේ නැතේ. ඒකේ දැන් අපි කියමුකෝ මෙහෙම ලෝඩ් එකක් දුන්න කියලා. මේක තේරෙන්නේ නැත්නම් කවන්න නැහැ. දැන් මේ තියෙන්නේ බීම් එකක් හරිද? මේක මොකක් හරි බීම් එකක්. ඒක ෆික්ස් කරලා දෙනවා මේ බිත්තියකට. බිත්තියකට ෆික්ස් කරලා මේ විදිහට uniformly distributed load එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ මේක පුරාවටම දීලා තියෙන constant load එක. කියන්නේ මම කියන්නම් කිලෝ නිව්ටන්ස් දෙකක් මීටරයට කියලා. හරි මෙතන මීටර ඒතර 5ක් නම් මුළු ෆෝස් එක වෙන්න කීයද? දෙවරක් 5 10ක් තියෙනවා කියන්නේ. ඒතරේ මම කරලා තියෙන්නේ මෙතන හරි මැදින් 10 දෙන්නේ නැතුව ගාන්ට නිකන් බට එකක් වගේ ස්ප්‍රෙඩ් කරලා තියෙනවා. හරියටම මෙතන මැදට දෙන්නේ නැතුව මේ 5 පුරාවටම මේක දීලා තියෙනවා. 10ක් දෙන්නේ නැතුව දෙක ගානේ මීටරයට දෙක ගානේ දීලා තියෙනවා. දැන් මේකේ අපේ එක්සෑම් එකේ තිබ්බ ගානක් මේක. ඉස්සෙල්ලා මේකේ අපි external forces වන් ඉන්න ඕනේ. මෙතනින් එන්න ඕනේ එහෙනම් 10ක්. මෙතනින් මේ ගුරුණක් දාලා අපිට කියන්න පුළුවන් මෙතනින් එන්න ඕනේ මොමන්ට් එක කීයද 10ක්
2.5. ඒ කියන්නේ 25යි කිලෝ නිව්ටන් මීටර්ස් ක මේකක් අපි මේ බිත්තියෙන් දරාගෙන ඉන්නවා මේක. මේක නිව්ටන් නෙවෙයි කිලෝ නිව්ටන්. මේක මේ වැඩි තේරෙන්නේ නැත්නම් අවුලක් නැහැ. මට මේක නිකන් කියා ගන්න ඕනෙලා තිබ්බේ. හරි. මේකේ ඉස්ලාම ෂියර් ෆෝස් ඩයග්‍රෑම් එක ඔකට අඳින්න දන්නේ නැත්නම් කමන්නේ. මම ඒක පොඩ්ඩක් try එකක් දෙන්න මෙහෙම අඳින්න. කොහමරි 10ක් වැඩි වෙලා 10ක් අඩු වෙනවානේ. බිඳුවක් වෙන ඊට පස්සේ මෙතනින් එහාට නැහැ. හරි. බෙන්ඩිං මොමන්ට් ඩයග්‍රෑම් එක අඳින්න. ඉස්ලාම් 25ක් දීලා තියෙනවා. අපේ මේ ඔකටිය මොනවද? සැගින් පොසිටිව් කියලා ගන්න ඇත්තේ. අපේ කැම්පස් එකේ නම් හොගින් පොසිටිව් කියලා තමයි කියන්නේ. එතකොට බීම් එක මෙහෙම බෙන්ඩ් වෙනවා නම් ග්‍රාෆ් එකත් බෙන්ඩිං මොමන්ට් ග්‍රාෆ් එකත් ඒ පැත්තට තමයි එන්නේ. හරි. දැන් මෙතනදී ඉස්ලාම් මෙතනින් උස්සනවානේ. මේක ඉස්සුවම 25ක් හම්බ වෙනවා. මෙතන 10යි. මෙතන අගේ 25යි. 25ක් හම්බෙලා මේක අඩු වෙන්නේ මේ විදිහට. හිතනවා හරි ඇත්ති කියලා. sorry 10යි 5යි 25ක් අඩු වෙනවා. හරි. දැන් මේ වගේ සීන් එකක් අපිට දැන් බෙන්ඩිං මොමන්ට් ඩයග්‍රෑම් එක තමයි අහලා තිබ්බේ. ඒත් මේ උත්තරේ තිබ්බේ නැහැ. කියන්නේ මෙහෙම සාමාන්‍ය විදියට අරගෙන අඳලා එනක උත්තරේ තිබ්බේ නැහැ. අපිට තිබ්බේ දැන් මේක මේ ෆෝස් එක අපිට හදාගන්න පුළුවන් සිමෙට්‍රික් එකකටයි ස්කියු සිමෙට්‍රික් එකකටයි. දැන් දෙකක් දීලානේ තියෙන්නේ. හරි. සිමෙට්‍රික් ෆෝස් එකක් එන්නේ කොහමද? මේක සමාන වෙනවා. එහෙම පිටියකට ගහපු එකක් වෙන්න බෑ. ධන ස්කියු සිමෙට්‍රික් එකක්. හරි. මේක අපි අරකින් බලගමු. A plus A ගේ ට්‍රාන්ස්පෝස් බෙදීම 2 තමයි A වෙන්නේ. මේකේ හරි. අපිට ට්‍රාන්ස්පෝස් කරන්න වෙන්නේ මොකක් හරි ප්ලේන් එකක් වටේනේ. ඒක කරන්න වෙන්නේ මේ වගේ තැනකින්. හරියටම බීම් එකේ මැද්දෙන් ට්‍රාන්ස්පෝස් කරා කියමුකෝ. මොකද අපේ දැන් සිමෙට්‍රි එක බලන්නේ කොහමද? මෙහෙම ෆෝස් එකක් දුන්නොත් මේ ෆෝස් සිස්ටම් එක මම මේ සපෝට් දෙකකුත් දෙන්නම්කෝ. හරි. මේ UDL එක ඒ කියන්නේ මේ ලෝඩ් එක ඩිස්ට්‍රිබියුට් කරලා තියෙන ලෝඩ් එක සිමෙට්‍රික් වෙනවා. හරියටම බීම් එකේ මැද්දෙන්නේ. මේක සිමෙට්‍රික් ලෝඩ් එක. ස්කියු සිමෙට්‍රික් ලෝඩ් එකක් කියන්නේ මේක සිමෙට්‍රික් වෙන්නේ කොහොමද? මේකෙන් අනිත් පැත්ත හැරෙවුවම එයාම තමයි ඉන්නේ. ඒ කියන්නේ A සමානයි A ගේ ට්‍රාන්ස්පෝස් එකගේ. ට්‍රාන්ස්පෝස් කරන්නේ කොහොමද? මේ ප්ලේන් එක වටේ රිෆ්ලෙක්ෂන් එකක් ගන්නනේ තියෙන්නේ. ට්‍රාන්ස්පෝස් එක ගත්තා. ඒක සමානත් වුණා. එහෙනම් සිමෙට්‍රික් වුණා. අනිත් එක
වැඩෙන්න. මෙහෙම ෆෝස් එකක් ගත්තොත් මේ ෆෝස් එකේ මේ භාගයක් විතරක් දෙනවා මේ යටට. ඒ කියන්නේ උඩින් නම් දෙනවා මෙහෙම. ඊටු භාගේ හම්බෙන්නේ මේ පැත්තට. එහෙම අවුලක් නැහැ යටින් නම් තල්ලු කරා වෙන්නත් පුළුවන්. මේක ප්‍රැක්ටිකලි තව ප්‍රැක්ටිකලි මේ වෙන්නේ විදිය දන්න මේ හිතන්න ඕන නම් මේ බීම් එකක් අරගෙන ඒකට යටින් තව මොකක් හරි බීම් එකක් තියනවා කියමු. අන්න ඒ වගේ වෙලාවකදී මේ යටට හම්බෙනවනේ UDL එක. තේරුණා? කියන්නේ මේකත් මොකක් හරි වෙන බීම් එකක්. ඒකයි මේකයි ටච් වෙලා තියෙන්නේ. ඒතර ඒ වගේ තැනකදී මෙහෙම එකක් දෙන්න පුළුවන් එයාට. එතකොට මම මේ පෙන්වන්න හදන්නේ අර දැන් ඔකට මැත්ස් වල ඉගෙන ගන්න එක මැත්ස් වලම විතරක් නෙමෙයි හැමතැනම එනවා කියලා එක. සිවිල් ඉන්ජිනියරින් වලයි ඉලෙක්ට්‍රොනික්ස් වලත් තියෙන මේ සිස්ටම් එකම සිග්නල්ස් වලදී මම මෙතනදී විතරක් මේ උදාහරණ දෙන්නේ. ඒතර මේක වටේ කරකවලා රිනෙකින් දැන් මේක කැරකෙවුවම මොකද වෙන්නේ? මේ මෙහෙම සෙට් එකක් එයි. මෙයාගෙන් මෙහෙම සෙට් එකක් එයි. ඊට පස්සේ රින කරපුවාම ආයෙ උඩට යනවා. ඒතර තිබ්බ එක්කෙනාම එනවා. ඒ කියන්නේ අපි ට්‍රාන්ස්පෝස් කරලා රින කරපුවාම සමාන වෙනවා තිබ්බ සිස්ටම් එකමනේ. එහෙනම් මේක ස්කියු සිමෙට්‍රික්. හරි. එතකොට මම දන්නවා දැන් මේක සිමෙට්‍රික් සිස්ටම් එකක්. මේක ස්කියු සිමෙට්‍රික් ලෝඩින් එකක්. අපි මේ සපෝට්ස් ගැන හිතන්න ඕනේ නැහැ. සපෝට්ස් සිමෙට්‍රික්ද නැද්ද කියලා ඒක අදාළ නැහැ. මට අදාළ වෙන්නේ මේ බාහිරව දෙන මේ එක්ස්ටර්නලි දෙන ෆෝස් සිස්ටම් එක තියෙන්නේ. ඒ සිස්ටම් එක සිමෙට්‍රික් එකක්ද නැද්ද කියලා. එතකොට මට පුළුවන් මේ බාහිරව දෙන සිමෙට්‍රික් මොකද්ද මේ ෆෝස් සිස්ටම් එක කඩා ගන්න සිමෙට්‍රික් එකකටයි ස්කියු සිමෙට්‍රික් එකකටයි. මේක මේ කරනවා කටට ෆස්ට් සෙම් එකේදී. ඒතර බලමු අපේ දැනට තියෙන කීයද? 2 කිලෝ නිව්ටන් per මීටර් තියෙන. ඒතර ඒ කියන්නේ 2යි. ඒතර මට මේක ප්‍රැක්ටිකලි හිතලා තමයි මට අර ඉක්වේෂන් එක බලන්න වෙන්නේ. හරි. මේක මම කෙලිම ලියලා අරක මේ ඉක්වේෂන් එකට හරියනවා කියලා කියන්න. ඔකට පුළුවන් නම් ෆෝස් සිස්ටම් එක හිතන්න දැන් මේ දෙකේ එකතුවක් විදිහට තමයි අරක මම ලියන්න යන්නේ. එතකොට දෙන්න වෙන්නේ මෙහෙම එකක් දෙනවා. මෙයාගේ අගයයි අරයාගේ අගයයි මොකක්ද කියලා පොඩ්ඩක් හිතන්න ඔයා. අනිත් එක්කෙනා දෙන්නේ මේකටයි මේ භාගයටයි. අවුලක් නැහැ නේ හිතන්න පුළුවන් දැන් දෙකක් නෙන්න ඕනේ. අනේ එහා පැත්තේ බිඳුවක් වෙන්න ඕනේ. ඒතර මේකට එකක් දෙනවා. මීටරයට කිලෝ නිව්ටන් එක ගන්න දෙනවා මෙයාට. මෙයාටත් ඒකම තමයි දෙන්න තියෙන්නේ. හැබැයි එහා පැත්තේ භාගයක් මේ ඍණ වෙනවා. දිශාව මාරු වෙලා නේ තියෙන්නේ. ඒතර මේකයි කැපිලා ගිහිලා බිඳුවක් වෙනවා. මේකට එහා පැත්තේ වම් පැත්තේ ටික 1 1 එකතු වෙලා 2 වෙනවා. හරි. දැන් මේකට අපිට අඳින්න පුළුවන් මොකද්ද බෙන්ඩින් මොමන්ට් ඩයග්‍රෑම් එක. මෙහෙම එක්කුයි වෙලා වැඩි වෙන්න ඕනේ. මෙහෙම කියලා මෙහෙම. ඒතර මේ දැන් මේ වගේ එකට අඳින්න පුළුවන් ඊට පස්සේ වෙන බෙන්ඩින් මොමන්ට් ඩයග්‍රෑම් එක. මෙහෙම එක්කුයි මේ බෙන්ඩින් මොමන්ට් ඩයග්‍රෑම් සර්කට් එක ඉක්වේෂන් එකෙන් ගන්න නැත්තේ. ඒක අර කෙලින්ම මේ දාන්න පුළුවන්. අවුලක් නැහැ. කියන්නේ MCQ තියෙන්නේ. අර ඩයග්‍රෑම් එකෙන් හිතලා ගන්න මේ ඉගෙන ගත්තා නම් වටිනවා. මෙහෙම ඇවිල්ලා
ඇවිල්ලා ඊට පස්සේ මට ෂුවර් නෑ හරියට මට මේක ගන්නම්කෝ මම දැනට කොහොම හරි මට කියන්න ඕනේ උනේ මේකයි මේ ආවයි එකතු කරන්න වෙන ක්‍රමයක් කියලා දෙනවා සර්. ඒක එකතු කරාට පස්සේ එන එක්කෙනාගේ උත්තරය තමයි දීලා තිබ්බේ. දැන් බෙන්ඩි මොමන්ට් ඩයග්‍රෑම් එකට මේ වගේම උත්තරයක් දීලා තියෙනවා. මේ උත්තරය හැබැයි මේ ඒක ස්ට්‍රේට් ලයින් එකක් වගේ එකක්. ඒතර ඒක ගැහුවොතින් වර්ධිනවා. අර සර් කියලා දෙනවා සිස්ටම් එකක් සුපර්පොසිෂන් කියලා. එස් මේ මොකද්ද මේ සිංහලෙන් කියන අධිස්ථාපන මූලධර්මය කියලා. ඒක මෙතනටත් එනවා. මේ ඒක කරාට පස්සේ එන එක්කෙනා නුත් දීලා තිබ්බා. ඒතර ඒක තමයි උත්තරය වෙන්නේ. අර මේ සීන් එක ඉතින් අර හැමතැනම එනවා කියලා තමයි මම කියන්න ඕනේ. ඒතර අයිඩියාවක් තියෙනවනේ මේක. හරි. ඒතර මේට්‍රික්ස් එකක් අපිට ලියන්න පුළුවන් සිමෙට්‍රික් එක්කුයි ස්කියු සිමෙට්‍රික් එක්කුයි එකතුවක් විදියට. ඒක තමයි ඒක අර ගොඩක් තැන්වලදී ඒ සීන් එක එනවා. මේට්‍රික්ස් වලට විතරක් නෙවෙයි වෙන වෙන ඒවටත් එනවා. අය තියෙන්නේ මොනවද? මේට්‍රික්ස් මල්ටිප්ලිකේෂන් එක කියලා දෙන්න ඕනේ නැහැ නේද? ඒක ඒ ලෙවල් වලට තිබ්බනේ. ඉතින් නවත්තමු නේ එහෙනම්. ගොඩක් කරානේ ගොඩක් කළා.